දැන් ගොඩක් සම්මානවල ජූරි එක බැලුවාම ජූරි එක ජනප්‍රිය සම්මාන වලට වැඩිය. ලෝකෙ කිසිම ක්‍රිකට් ක්‍රීඩකෙක්ටවත් එතන සම්මානයක් හම්බුන්නේ නැහැ. ලංකාවේ ක්‍රීඩාව ප්‍රවර්ධනයම සඳහාම කැපවෙච්ච කෙනෙක් විදිහට මම මාව හඳුන්වන්න කැමතියි. විශේෂයෙන් මතක් කරන්න නමක් තියෙනවා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමාගේ කාර්යාලයේ මේසේ පුටුව ඔක්කොම මට අයිති කරලා දෙනවා. බල සම්පන්නම ඇමතුමා විදිහට දකින්නේ මම නාමල් ඇමතුමා ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ලෝක කුසලාන දෙකම ගෙනල්ලා එකම තැනක ප්‍රදර්ශනය කරන්නේ ස්පොටෙක්ස්. මාත් එක්ක දුවන්න පුළුවන් අස්සෝ ටිකක් මාත් එක්ක හිටියොත් තමයි මට එතනට යන්න පුළුවන්. අපි අදත් ආවා ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් ගැන ඔබත් එක්ක කතා කරන්න. ක්‍රීඩාව එක්ක ගැන කතා කරනකොට ක්‍රීඩාවට අදාළ ක්‍රීඩාවට ඍජුව බලපාන නමුත් ක්‍රීඩාව පැත්තෙන් ගත්තහම ටිකක් වෙනස් විදිහේ මේක ඇත්තටම ගොත් විෂයක්. මේ විෂය ටිකක් සංකීර්ණයි. හැබැයි අනිවාර්යෙන් ක්‍රීඩාවත් එක්ක එකට බැඳිලා තියෙන දෙයක්. ඒ දේ නැතුවම බෑ ක්‍රීඩාවේ අනාගතය අනිවාර්යෙන්ම හොඳ තැනකට ගන්න නම්. ක්‍රීඩාව විතරක් නෙවෙයි ලෝකේ ඕනම ක්ෂේත්‍රයක් ගත්තාම ප්‍රවර්තනය කියන කාරණයට හම්බෙන්නේ ප්‍රමුඛ තැනක්. ඕනම දෙයක් ප්‍රවර්තනය නොකර තවත් කෙනෙක්ට දකින්න හෝ එහෙම නැත්නම් තවත් කෙනෙක් ළඟට අරන් යන්නට හෝ එහෙම නැත්නම් ඊට අදාළ නිසි වටිනාකම ලබා දෙන්න සමහර විට අපහසු වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රවර්ධනය කියන විෂයත් එක්ක කතා කරනකොට අපේ දේශීය වශයෙන් විතරක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන්ුත් අපේ රට කීර්තිමත් තැනකට අරගෙන එන්න නිරන්තරයෙන් උත්සාහ කරන තමන්ගේ කැපවීමෙන්ම ක්‍රීඩාව වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරලා තියෙන කෙනෙක්ට තමයි අපි ආරාධනා කළේ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් ඔහු බොහොම හොඳට හඳුනනවා. සමහර විට ප්‍රේක්ෂකයෙක් විදිහටත් ඔබ යම් ආකාරයකින් ඔහු දන්නව වෙන්නත් පුළුවන්. සමහර විට නොදන්නව වෙන්නත් පුළුවන්. හැබැයි ඔහු කරන සමහර කාරණා නිසා තමයි බොහෝ වෙලාවට අපේ රටේ ක්‍රීඩාව ප්‍රවර්ධනාත්මක වශයෙන් බොහොම ඉදිරියට එන තැනකට අද වෙනකොට පත් වෙලා තියෙන්නේ. ඔහු තමයි ස්පෝර්ට් ඉන්ෆෝ ආයතනයේ සභාපතිතුමා තිලාන් රංගන. අයිබෝන් තේජානි. කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල ඉතින් අපි ඇත්තටම කියනවා නම් අපිව මොනම හේතුවකටවත් නවත්තන්න බැරි ආයතනයක්. ඉතින් ඒක නිසා මේ අපිත් මේ කොවිඩ් ප්‍රශ්නයක් ඇතිලා තියෙද්දිත් ක්‍රීඩාවට ඍජු බලපෑමක් තියෙද්දිත් අපි ඒ ගැන පොඩ්ඩක් මතක තියාගෙන හැබැයි ඒක ඔස්සේ අපිට නව මානයන් හොයාගෙන මේ කොච්චර ප්‍රශ්නයක් ආවත් ක්‍රීඩාව නවත්තන්න නැතුව ඉස්සරහට කොහොමද ගෙනියන්නේ කියලා පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට්ස් කරගෙන යන යුගයක්. ඉතින් ඒකට හොඳ පියවරකුත් තියෙනවා මම ඉස්සරහට කියන්නම්. ඉතින් ඒකට ගොඩාක් මේ දවස්වල මහන්සි වෙනවා. දැන් අපේ ශාස්ත්‍රීය මාධ්‍ය ශාස්ත්‍රය ගත්තත් තිලාන් කියන්නේ කවුද කියන එක ඕන කෙනෙක් දන්නවා. හැබැයි ප්‍රේක්ෂකයෙක් විදිහට අද අපේ ස්පෝර්ට් හබ් බලන කෙනෙක් නම් මම කැමතියි දැනගන්න මේ ක්‍රීඩාව කියන වචනේත් එක්ක තිලාන් රංගන කියන චරිතය ඇතුල් වෙන්නේ කොහොමද? ක්‍රීඩාව කියන්න නම් ඉතින් ඇත්තටම කියනවා නම් අපිට තේරෙන වයසේ ඉඳලා ක්‍රීඩාව තමයි. මොකද මගේ පොඩි කාලේ මං හිතන්නේ සෙල්ලම් බඩුවක් විදියට අතේ තිබ්බේ බෝලේ බැට් එකයි. ඕක තමයි මගේ ක්‍රීඩාවත් එක්ක තියෙන ලොකුම සම්බන්ධය පටන් ගන්න එතනින්. ඉතින් එහෙම පටන් ගත්තාම තේරෙන කාලේ ආවහම ක්‍රීඩාවට ගොඩාක් විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ලොකු ඇලුම්කමක් තිබුණා. මේ වෙලාව කියන්න කිව්වට කමක් නැහැ. මගේ පුංචි කාලේ ක්‍රීඩාවේ වීරයෙකුත් හිටියා. අර්ජුන රණතුංග මහත්මයා වගේ ක්‍රීඩාවේ පුංචි කාලේ වීරයා. මොකද හේතුව ඒ තරම්ම ක්‍රිකට් වලට ඇලුම් කරපු කෙනෙක් මම. මම හිතන්නේ ගොඩක් අයගේ අර්ජුන රණතුංග සහ සනත් ජයසූරිය කිව්වම මේ නම් දෙක ඉහළින් තිබ්බා. ඔව් ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් 80 දශකයේ කෙනෙක් ඉපදුන කෙනෙක් නම් 80 දශකයේ මුල භාගයේ ඉපදිච්ච කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඒ හිටපු ඒ කියපු නම් තමයි වීරයෝ විදියට හිටියේ. ඉතින් එතකොට ඇත්තටම කියනවා නම් ඒ වීරයෝ අපිට ඒ කාලේ වීරයෝ වගේම අපේ වීරයෝ විදියට අපේ බලාපොරොත්තුත් යම්කිසි කාලයකදී ඒක ඉෂ්ට කරනවා. මොකද ඔබ තමුන්නාසලා හැමෝම දන්නවා ලංකාවට ලෝක ශූරතාවයන් පවා ගේන්න ඔය කියපු වීරයෝ සමත් වුණා. ඉතින් ඒකින්ද ඇත්තටම අපි පුංචි කාලේදීම වීරයෙක් විදියට අඳුරගත්ත අය ඒ දේ ඒව සනාථ කළත් අපිට අපේ ජීවිත කාලය තුළ දකින්නත් පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔහොම ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් ආදරය කරා. 13න් 15 පුහුණු සංචිතවල මම ක්‍රීඩකයෙක් විදියට හිටියා. අපේ ඒ කාලේ ප්‍රායෝගික ලොකු ප්‍රශ්න තිබුණා මේ මොකද හැමෝම දන්නවා 92න් පස්සේ තමයි මම කොළඹ ආනන්ද විද්‍යාලයට යන්නේ. ඒ කාලේ ගොඩක් ලංකාවේ බොහොම භීෂණ යුගයක් මේ බෝම්බ සම්බන්ධයෙන් එළියට බහලත් යන්න බැරි කාලයක් තිබුණා. ඉතින් අපිට ඒ කාරණා නිසා ක්‍රීඩාව කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඔහොම වෙලා කොහොම හරි 2000 වසරේ උසස් පෙළ විභාගයෙන් අවසන් කරලා ආනන්දෙන් එළියට එනවා.
එලියට එනකොට මට ඕනකම තිබුණේ මේ ක්‍රීඩාව කියන එක හැමතිස්සෙම අපි ආදරය කරපු දෙයක් වුණත් අනාගතය වෙනුවෙන් මම තෝරගත්තේ ග්‍රෆික් ඩිසයින් කියන ශේත්‍රය කොලිෆයිඩ් ඩිසයින කෙනෙක් වෙනවා කියන එක තමයි ඩ්‍රීම් එක තිබුණේ. කළා මං ඩිසයින් හදාරලා ග්‍රෆික් ඩිසයින් සම්බන්ධ රස්සාවකටත් ගිහිල්ලා ඒ අතර ඉන්නකොට වසර කීපයක් රස්සාව කරගෙන යනකොට මට 2007 විතර වසරේදී මට සම්බන්ධ වෙනවා ක්‍රීඩා අපි කියමුකෝ පෞද්ගලික ක්‍රීඩා ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් එකක්. ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් එක ජෙනරල් මැනේජර් කෙනෙක් විදියට සම්බන්ධ වෙන්න පොඩි ආරාධනාවක්, අහඹු ආරාධනාවක්. ඉතින් ওই ආරාධනාවත් එක්ක මම අර දෛවයේ වෙනස් වෙන විදිය කියන්නේ මම අර ග්‍රැෆික් ඩිසයින් කර හිටපු දේත් ඒක තියාගෙනම අර ස්පෝර්ට්ස් වලට තියෙන ආසාව නිසා එතනට සම්බන්ධ වෙනවා. ඉතින් එතන ඇත්තටම ගොඩක්ම කෙරුණේ ගෘහස්ත ක්‍රීඩා, බැඩ්මින්ටන්, එතකොට ටේබල් ටෙනිස්, ඒ වගේ ක්‍රීඩාවන් තමයි තිබුණේ. නමුත් එතෙන්දී මම අර ක්‍රීඩාවට තිබ්බ ආදරයත් එක්ක මං වෙනම පැත්තක් හිතන්න පටන් ගන්නවා ස්පෝර්ට්ස් වලට තවත් ලං වෙනවා. තවත් ක්‍රීඩා කරන අය දකිනවා. එතකොට ක්‍රීඩාවේ මොකක් හරි කරන්න මට ආසාවක් ඇති වෙනවා. මොකද පොඩි කාලේ ඉඳලා මට තිබ්බ ආසාවක් තමයි මේ තමන්ගේ දෙයක් කරන්න ඕනේ කියලා. කොයි හරි තැනක ගිහලා රස්සාව කරනවා කියන එක එච්චරම ආස නැහැ. හැබැයි මම අවුරුදු 10ක් විතර එහෙම රස්සාව කරා. 2015 වෙනකම් මම ෆුල් ටයිම් වැඩ කරා. ඊට පස්සේ ඔය ආසාව ඇති වුණා 2007 දී මම ඒතනේ රස්සාව කරලා නැවත වතාවක් මගේ අර ග්‍රැෆික් ඩිසයින් කියන දේ ඇවිල්ලා මම වෙනත් රැකියාවකට යනවා. ඒ රැකියාවේදී 2015 දී මට හිතෙනවා නැවත වතාවක් අර මා ක්‍රීඩාව සම්බන්ධයෙන් මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා. අලුත් වැඩක් පටන් ගන්න ඕනේ කියලා මමම. ඉතින් එහෙම හිතිලා මම ඇත්තටම කියනවා නම් මේ රස්සාවේ ඉන්න අතරදීම පටන් ගන්නවා sportsinfo.lk කියලා වෙබ් එකක්. ඒ කියන්නේ මුලින්ම ඕන උනේ ස්පෝර්ට් සම්බන්ධ මොකක් හරි තැනකින් ආරම්භයක් ගන්න. පටන් ගන්නම තමයි sportsinfo.lk වෙබ් එක. ඔන්න ඔතනට ඇවිල්ලා මම නවත්තන්නම්. ඊට පස්සේ අපි බලමු එතනින් පස්සේ මොනවද කරේ තමයි දරුණුව වැඩ ටික වෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක්ට සම්මානයක් කියන දේ බොහොම මේ වටිනම දෙයක්නේ. හැබැයි ඒක අපි කියනවා මේ ඒ සම්මානේ කාගෙන්වත් ගිහිල්ලා බලෙන් ඉල්ල ගන්න දෙයක් වෙන්න ඕනේ නෑ. ඒක Tamanට ලැබෙන නිසි නිර්ණායකයන් වලට නිසි ඇගීමකට හරියටම ලැබෙන දෙයක් වෙන්න ඕනේ. ඒක ලබා ගන්න දෙයක් නෙමෙයි ලැබෙන දෙයක් වෙන්න ඕනේ. අන්න එහෙමද තැනක් හදන්න ඔබට පුළුවන් වෙනවා. ඔව් ඇත්තටම මම අර කලින් කිව්වා වගේ sportsinfo.lk පටන් අරගෙන මාස 7-8ක් කරගෙන ගියා. කරගෙන යනකොට මට තේරුණා මේක දැන් ඒක විතරක් නෙමෙයි තව කරන්න දේවල් ගොඩක් හිතනවා. දැන් මට හිතුණා ස්පෝර්ට්ස් ඔස්සේ නවමානයක් මට හොයාගන්න පුළුවන් වෙයි කියලා. මොකද හේතුව ඒ වෙනකොට ලංකාවේ ක්‍රීඩාව දියුණු කරන්න කියලා කළ යුතු ගොඩක් වැඩ පටන් අරන් තිබුණේ නැහැ. ඉතින් ඒකේ මම මූලිකව දැකපු එක කාරණාවක් තමයි ඒ වෙනකොට මේ ලංකාවේ ක්‍රීඩා කීපයකට පමණක් සීමා වෙච්ච ක්‍රීඩා සම්මාන වල තිබුණා. ක්‍රිකට් ක්‍රීඩාව පදනම් කරගත්ත පාසල් ක්‍රිකට් සම්මාන වල ලකුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ක්‍රිකට් සම්මාන වල ලකට හැරෙන ලංකාවේ සියලුම ක්‍රීඩාවන් ආවරණය වෙන විදිහට හෝ ඒ ලංකාවේ ඉන්න ක්‍රීඩකින් ඇගෙන සම්මාන වල ලංකාවේ තිබුණේ නැහැ වෙනකොට. ඉතින් මට හිතෙනවා ඒ වෙලාවේ දැන් අපි ක්‍රීඩාවට අවතීර්ණලා ලොකු කාලයක් නැහැ. මාස 7කට 8කට විතර පස්සේ මට මේක හිතෙන්නේ. මම හිතන නෑ ලබන අවුරුද්දේ මම කරනවා සම්මාන වලලා. කමක් නෑ දැන් අපි ආයතනයක් විදිහට ලොකු පරණ නැති වුණත් මේක කරලා නෑනේ ලංකාවේ. අපි පටන් ගන්නවා කියලා මට හිතුණා ක්‍රීඩා සම්මාන වල කරන්න. ඒකටත් මම නමක් හිත ඉන්නකොට දැන් අපි ස්පෝර්ට්ස් ඉන්ෆෝ තමයි අපේ නම. දැන් මට ඕන වුණා මේක ඉතින් පොඩ්ඩක් හොඳට යන නමක් හදාගන්න. ඊට පස්සේ මමම හිතනවා මේ sportsinfo.lk කියන එකෙන් මම නම කෙටි කරලා බ්‍රෑන්ඩ් එකක් හදනවා. si.lk කියන එකට ගෙනල්ලා ඊට පස්සේ මම බලනවා මේ ටික අයින් කරලා බැලුවම silk කියලා කියවෙන්නේ. si.lk ට ගෙනාවම sportsinfo.lk silk කියලා නමක් එනවා. silk කියන වචනේ මම හිතන්නේ තේජානි මුළු ලෝකෙම දන්න වචනයක්. silk කියන එකෙන් මට එතනම තේරුණා වටිනාකමක් තමයි කියවෙන්නේ. ඉතින් අපි සම්මාන වලින් දෙන්නත් ඕනේ වටිනාකමන්නේ ක්‍රීඩකෙක්ට. ඉතින් මට හිතුණා මේ silk කියන වචනේ මේක මේ මගේ සම්මාන වලත් එක්ක ගැලපෙනවා කියලා. ඉතින් මම නම් කරා silk awards කියලා ඉංග්‍රීසියෙන්. මුල් වතාවේ මුලදී අපි ඔක සිංහල නමකුත් අපි පාවිච්චි කරා ඇත්තම කියනවා සේද සම්මාන වලලා කියලා.
නමුත් දැන් මේ වෙනකොට අපි සිංහල එක වැඩිය පාවිච්චි කරන්නේ නැහැ. කැමති කෙනෙක්ට ඒක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සිල්ක් අවෝඩ්ස් කියවම දැන් මම ආඩම්බරයෙන් කියන මුළු ලෝකෙම දන්න සම්මාන වෙනවා මේ සම්මාන වලින් පස්සේ. මේ සම්මානවලින් පස්සේ දැන් 2020 කියන්නේ සාමාන්‍යයෙන් තරඟාවලි වැඩි තිබුණු වර්ෂයක් නෙවෙයි. එතකොට කොහොමද සම්මානවලක් පවත්වන්නේ? ඔව් ඇත්තටම ඒක අපිට මං හිතන්නේ මම මේ සම්මාන වලට අනුග්‍රහක වෙනකොටත් මට ආපු ප්‍රශ්නයක්. මේ අවුරුද්ද කොහොමද ඔයගොල්ලෝ අවෝඩ් සෙරමනි එකක් කරන්නේ? මං කිව්වා මේ අවුරුද්ද තමයි කරන්න අනිවාර්යයෙන්ම කළ යුතු අවුරුද්ද. මොකද හේතුව ක්‍රීඩාව කියන දේ මිනිස්සුන්ට අර ඇත්තටම කියනවා මිනිස්සු ජීවත් වෙන මිනිස්සුන්ට ඔක්සිජන් වගේ තමයි. ක්‍රීඩාව කියන දේෙන් ලැබෙන දේ මෙතකයි කියලා මේව කරන්න ඒ කියන්නේ මිල කරන්න බෑ. ඇත්තටම තේජානි මේවර දැන් අපි තිබ්බ LPL තරඟාවලිය ගමුකෝ. මේ LPL තරඟාවලිය ඇත්තටම මේ වෙලාවේ තිබ්බ එක ගොඩාක් වටිනවා. රජයක් විදියට හරි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විදියට හරි මැදිහත් වෙලා මේ වෙලාවේ අර මේ තත්ත්වය තුල ගෝලීය වසංගතය තුල ඍණාත්මකව හිතන්නේ නැතුව ධනාත්මකව හිතලා මං හිතන්නේ ඒ කියන්නේ අපි ගමුකෝ කොවිඩ් එකේ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඔක්කොම අනුගමනය කළා අන්තර්ජාතික මට්ටමට මේ සැලසුම් කරලා ඒක කරපු එක රටක් විදියට ලොකු එක්ස්පීරියන්ස් එකක් අපි earn කරා. ඒකත් එක්කම මේ වෙලාවේ මේක ලංකාවේ තිබ්බ එක ලංකාවේ නමත් ලෝකයට ගෙනියන්න එක හේතුවක් වුණා. මොකද හැමෝම කතා කරා. ඔක්කොමලා නවත්තලා තියෙද්දි මෙන්න ලංකාවේ LPL එකක් ගැහුවා. ඒ LPL එක අපේ රටේ අය විතරක් ගැහුවා නම් කොච්චර يعني ජනප්‍රිය වෙන්නේ නැහැ. මොකද ලෝකෙම ක්‍රීඩකයෝ සෙල්ලම් කරා අඩු වැඩි වශයෙන් අපිට පළවෙනි තරඟාවලියේ ගොඩාක් ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ ගේන්න බැරි වුණත් ඒ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ ටිකත් ලෝකේ යම්කිසි වැඩක් කරපු කට්ටිය. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒ ඍණාත්මක බව හිතන්නේ නැතුව අපි යම්කිසි තැනකට ගියා එතනින්. ඉතින් දැන් ඔයත් එක්කම අපිත් කල්පනා කරා ඔය ඔස්සේම අපේ සිල්ක් අවෝඩ්ස් කියන අපි දැන් ගිය වසරේ 5 වන සම්මාන වල අඛණ්ඩව අපි අවුරුදු 5ක් කරා. එතකොට මේ වසරේ 6 වෙනි වතාව. ගිය අවුරුද්දෙත් අපිට ප්‍රශ්නයක් ආවා මේ පාස්කු ප්‍රහාරයත් එක්ක මේක කරනවද නැද්ද කියලා ලොකු ප්‍රශ්නයක් ආවා. පස්සේ අනුග්‍රාහකයන්ට බොහොම අමාරුවෙන් අපි ඒක තේරුම් කරලා දීලා අපි කරා. ඊට පස්සේ 6 වෙනි වතාව මේ වතාව. ඉතින් මේ වතාවෙත් තව අභියෝගයක් ආවා. මොකද ඊටත් වඩා දරුණු තත්ත්වයක්. මේ වතාවේ අපිට තිබ්බ ලොකුම අභියෝගය තමයි මේ අපි කියමුකෝ මේක සත්‍ය විදිහටම සම්මාන ලබන අයව ගෙන්නලා කරන්න සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදවලට කරන්න අමාරුකමක් තියෙනවා. මොකද අපේ හේතුව අපේ සම්මාන ලබන අයත් ලංකාව පුරාම විසිරලා ඉන්න පිරිසක්. එතකොට මේ වගේ අය එක තැනකට ගෙනල්ලා කරනවා කියන එකේ ලොකු අවදානමක් තියෙනවා. සහ ඒ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඔස්සේ අපි මාස්ක් එකක් දාගෙන සම්මානයක් ගන්නකොට ඒක එච්චර වෙනුමක් නැහැ. ඉතින් මොකද අපි මේක වැලියු එකක් දෙන්නේ හැමෝම සතුටු වෙන්න පුළුවන් ක්‍රමයක්. මම කල්පනා කරා වෙනස් විදිහකට කරන්න ඕනේ මේක නවත්තන්නේ නැහැ මොනම හේතුවක්. ඉතින් අනුග්‍රාහකයෝ සමහරලාවට අපිත් එක්ක ගොඩක් කතා කරා. ඉතින් මේක මේත් එක්ක ක්‍රීඩාවේ උන්නේ නැති නිසා මොනවා කාටද සම්මාන දෙන්නේ? මේ වගේ කතන්දර. හැබැයි ඉතින් අපි හරියට බලුවොත් දැන් යුපුන් අබේ කෝන්ලා හැම දිහා බලුවත් ඒ වගේ මම ඔව් ඇත්තටම හිටියනේ ගොඩක් අය දැන් තේජානි ඇත්තටම කියනවා නම් ඒ තර්ක ඇත්තටම ඒ තර්ක මම ඔක්කොම බින්දා. මොකද හේතුව අපි සාමාන්‍යයෙන් සම්මාන වල නොවැම්බර් මාසේ හැම අවුරුද්දකම නොවැම්බර් ඉඳලා ඊළඟ අවුරුද්දේ නොවැම්බර් වෙනකන් තමයි කාල පරිච්ඡේදය තුල වෙන ක්‍රීඩාවන් තමයි අගයන්නේ. වසරේ අන්තිමට අගයන. මොකද එකම සම්මාන උළෙල ඒ කියන්නේ මේ කියන්නේ ක්‍රියාත්මක වෙන අවුරුද්දේම අයට සම්මාන දෙන සම්මාන වල. ඒ කියන්නේ ගොඩක් වෙලාට තේජානි දන්නවා අවෝඩ් සෙරමනි වල අවෝඩ් සෙරමනිස් තියන්නේ ගිය අවුරුද්දේ පාස්ට් ඉයර් එකට තමයි මේ අවුරුද්දේ කරන්නේ. නමුත් අපි එහෙම නෙමෙයි ඔන්ගෝයින් ඉයර් එකට. ඒ කියන්නේ ජනවාරි ඉඳලා නොවැම්බර් වෙනකම් ටික බලලා ඒ ටිකට අදාළ සම්මාන ටික ඒ අවුරුද්දේම දීලා ඉවර කරනවා. ඒක තමයි අපේ විශේෂත්වය. සහ අපේ සිල්ක් අවෝඩ්ස් එකේ තියෙන ලොකුම අනිත් ඒවත් එක වෙනස් වෙන ප්‍රධානම කාරණාව තමයි මේක ජූරි එකකින් තමයි සම්මාන තෝරගන්නේ. දැන් තේජානට උනත් අයදුම් කළ සම්මානයක් අපෙන් ගන්න බෑ. අන්න ඒක තමයි විශේෂත්වය. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන දෙයක් අපේ මාධ්‍ය ශාස්ත්‍රයේ සම්මාන වල දැක්කහම අපිට තියෙන්නේ ඉල්ලුම් කරලා තමයි සම්මාන ගන්න ඕනේ. අන්න ඒක ගොඩක් වටිනවා. ඔව් ඒක ලොකු වෙනසක්. මොකද ඇත්තටම කියනවා ගොඩක් දෙනා මට ඔක මුල ඉඳලම අපි මේ ක්‍රමය තමයි තිබුණේ. ගොඩක් දෙනා කිව්වා ඒකෙදි ඒක එහෙම නෙමෙයි අවස්ථාවක් දෙන්න ඕනේ. දැන් ඕගලන්ට මග ඇරෙන්න පුළුවන්. සමහරට ඔහොම ඕගොල්ලොම තෝරනකොට මම කිව්වා ඒක මග ඇරෙන්නවා කියන එක අපේ කියන්නේ මේකේ ක්‍රමවේදය හරියට හදාගත්තේ නැති වුණොත් තියෙන ප්‍රශ්නයක්නේ. මොකද මම මුලින්ම ක්‍රීඩාවත් එක්කම ඉන්න ජූරි එකක් පත් කරගත්තා. ජනප්‍රිය ජූරි එකක් නෙමෙයි. දැන් ගොඩක් සම්මාන වල ජූරි එක බැලුවාම ජූරි එක ජනප්‍රියයි සම්මාන වලට වැඩිය.
දැන් අපේ සමහරලාට අපේ ජූරිය එක එච්චර ජනප්‍රිය නෑ. සම්මානවල ජනප්‍රියයි. හැබැයි ජූරිය එකෙන් ඉන්න අයගේ තීරණ තමයි එතන තීරණ නිසා තමයි අපේ සම්මානවල අලංකාර වෙලා තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ගේ නිරීක්ෂණ බොහොම සාර්ථකයි. ඔව් නිරීක්ෂණ සාර්ථකයි. මොකද හේතුව මම හැමතිස්සෙම ක්‍රීඩාවත් එක්ක ඉන්න ප්‍රායෝගිකව ක්‍රීඩාවත් එක්ක නියැලෙලා ඉන්න සහ ක්‍රීඩාවට කියන්නේ ගොඩාක් ආදරය කරන ජූරිය එකක් තමයි මම මේකට සම්බන්ධ කරන්නේ. ඉතින් එතකොට ඒගොල්ලෝ ඇත්තටම ප්‍රායෝගිකව ක්‍රීඩාවත් එක්ක දිනපතා ඉන්න කට්ටිය. මම ඒගොල්ලොත් එක්ක සම්මානවල සභාපතිතුමා විදිහට මම නිතරම ඒගොල්ලොත් එක්ක කතා කරනවා. අපි මේ ජනවාරි මාසේ යම් කිසි විශේෂ සිද්ධියක් වුණා නම් ඒක අපි ඒක සටහන් කරගෙන තියෙනවා. පෙබරවාරි වුණා නම් ඒක සටහන් කරගෙන තියෙනවා. ඒක තමයි මගේ ඩියුටි එක. මම ඔක්කොම රෙකෝඩ්ස් එක හදලා අවුරුද්දේ අන්තිම නිර්දේශිත නාම ටික අරගෙන ජූරි එක හම්බෙනවා. දැන් මෙවර කවද්ද තියෙන්නේ? ඔව් මෙවර ඇත්තටම තේජානි දැන් අපි ඔක්කොම සැලසුම් කරලා තියෙනවා දෙසැම්බර් 30 වෙනිදා. ඒ කියන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්න දවසක් හරි තියෙද්දි අපි මේක කරන්න ඕනේ කියලා මතේ ඉන්නේ. මොකද සාමාන්‍යයෙන් අපි කරන්නේ දෙසැම්බර් මාසේ දෙවෙනි සතියේ වෙනකොට තමයි අපි සම්මාන උල්ල තියන්නේ. මේ වතාවේ විශේෂත්වයක් තියෙනවා. අර මම කියපු ප්‍රශ්න නිසා අපි නැවතත් අපි අලුත් සංකල්පයක් ගේනවා මේ වතාවේ virtual sports award ceremony එකක්. virtual reality එක තමයි අපිට ඔන්න මේවර බලන්න පුළුවන් වෙන්නේ. දැන් සම්මාන ගැන කතා කරනකොට ඔබ මේ සිල්ක් අවෝඩ් සෙරමනි ලංකාව තුළ ඒ විදිහට කරනකොට හැබැයි ඔබ ජාත්‍යන්තරයක් නියෝජනය කරනවා එක්තරා ජූරි සභාවක. අපි මේ සම්මානවල මොකක්ද කොහොමද ක්‍රියාපටිපාටි මම හිතන ගොඩක් අය ඒක දන්නේ නැහැ. සියවසේ ක්‍රීඩකයා සචින් ටෙන්ඩුල්කර්ට හිමි වෙන්නේ ඒ සම්මානවලදීම තමයි. ඉතින් අපිට බොහොම ගෞරවයක් තිලාන් වගේ කෙනෙක් ජාත්‍යන්තරය නියෝජනය කරන තැනක ඉන්න එක. මොකද නැත්නම් අපේ ක්‍රීඩකයෝ ගැන කතා කරන්න කෙනෙක් නැහැ. ඇත්තටම තේජානි මේ දැනගන්න විදියක් නැහැ. මොකද මම ඔක කිව්වේ නැහැ කාටවත්. වෙලාවට කියන මම දන්නේ. ඔව් ඒ කියන්නේ ඕක වැඩි මම මේ අර කවුරුත් කියන්නේ මාකට් කරන්න පාවිච්චි කරපු දෙයක් නෙමෙයි. හැබැයි දන්නෝ දනිති. ලෝරියස් වර්ල්ඩ් ස්පෝර්ට්ස් අවෝඩ්ස් කියලා සම්මාන උළෙල ගැන තමයි තේජානි අදහස් කරේ. මොකද ඒ ක්‍රීඩා සම්මාන උළෙල ඇවිල්ලා ලෝකේ තියෙන අංක 1 ක්‍රීඩා සම්මාන උළෙල කියලා කියන්න පුළුවන්. තව ලෝකයේ ප්‍රධාන ක්‍රීඩා සම්මාන උළෙල් තියෙනවා. නමුත් ජාත්‍යන්තරව අර ඉන්ටර්නැෂනල් ස්පෝර්ට්ස් අවෝඩ් එකක් විදිහට අවුරුදු 20ක් දැන් වසර 20ක් මේ සම්මාන උළෙල පවත්වනවා ලෝරියස් වර්ල්ඩ් ස්පෝර්ට්ස් අවෝඩ්ස් කියලා. මේ ලෝරියස් වර්ල්ඩ් ස්පෝර්ට්ස් අවෝඩ් සෙරමනි එකේ විශේෂත්වය තමයි මේ ලෝරියස් ස්පෝර්ට්ස් ෆර් ගුඩ් කියලා ෆවුන්ඩේෂන් එකක්. මේක ආරම්භ කරන්නේ නෙල්සන් මැන්ඩෙලා මහත්මයා. ලෝකෙම දන්න ලෝකේ ගෞරවය සහ ජනාදරයට පත්වෙච්ච අසහාය නායකයෙක්. එතුමාගේ සංකල්පයක් අනුව තමයි ක්‍රීඩාව කියන්නේ sport has power to rule the world කියන. ඒ කියන්නේ මේ ක්‍රීඩාව හරහා ලෝකේ වෙනස් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් කරපු නායකයෙක්. ඉතින් එතකොට ඒ සම්මාන උළෙලේ ඇත්තටම සම්මාන තෝරා ගැනීමේ ක්‍රමවේදය වෙනස්. ඒකේ සම්මාන ගොඩක් නෑ. සම්මාන 8ක් තියෙන්නේ හැම අවුරුද්දකම. සම්මාන 8 තෝරගන්නේ ලෝකයේ ඉන්න ක්‍රීඩා මාධ්‍ය ආයතන වල නියෝජිතයෙක්ගේ මාර්ගෙන් නිර්දේශිත නාම අරගෙන ඒ නිර්දේශිත නාම නැවත ෂෝට් ලිස්ට් කරලා ෂෝට් ලිස්ට් කරපු නාමාවලිය ඡන්දයකින් තමයි කවුද කියලා තෝරගන්නේ. එතකොට දැන් එතෙන්දී මේ අවුරුදු 20ක් පුරාවට අවුරුදු 15ක් පුරාවට මේක ලංකාවේ කිසිම කෙනෙක් මේකට සම්බන්ධ වෙලා තිබුණේ නැහැ මේ කියන සම්මාන උළෙලත් එක්ක. 2017 වසරේ මට මේ ලෝරියස් වර්ල්ඩ් ස්පෝර්ට්ස් අවෝඩ් සෙරමනි එකේ ඉන්ටර්නැෂනල් මැනේජර් ජාත්‍යන්තර කළමනාකරුවතුමා හම්බෙනවා ලංකාවේදී. ඒ හම්බෙන්නේ අපේ කුශල් ගුණසේකර මහත්මයාගේ The Foundation of Goodness කියන ආයතනයේ පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් ඒගොල්ලෝ සහභාගී වෙනවා මිසි ෆ්‍රැන්ක්ලින්. ඒ කියන්නේ මම හිතන්නේ 5 වතාවක් ගෝල්ඩ් මෙඩල් එකක් දිනපු මේ පිහිනුම් ශූරිය ඇමරිකා එක්සත් ජනපදයේ. එයත් එක්ක ලංකාවට මේ කණ්ඩායම එනවා Foundation of Goodness ආයතනයට. මම හම්බෙන් එදා දවසේ මේ Foundation of Goodness ආයතනයේ සභාපතිතුමා මුණ ගැහෙන්න මම හුඟ දවසකට පස්සේ මේ Foundation of Goodness බලන්න යනවා එදා. එදා තමයි මට ගොඩක් දවස් ඉඳලා කුශලයා කතා කරලා ඇවිල්ලා බලන්න කියලා. බලන්න යන්න හම්බුන්නේ එදා තමයි ගියේ. ගියපු දවසේ එන්න ඒගොල්ලෝ එනවා. ඇවිල්ලා ඊට පස්සේ අපේ කුශල් මහත්මයාත් මාව වඳුනලා දෙනවා ලංකාවේ ක්‍රීඩාව දියුණු කරන්න කොහොම ගොඩක් මහන්සි වෙන කෙනෙක් විදියට තරුණයෙක් විදියට මට මාව ඒගොල්ලන්ට හඳුන්වලා දෙනවා. ඉතින් හඳුන්වලා දීපු දවසේ ඉඳලා මම ඉතින් අර මම කරපු කියපු දේවල් ඒගොල්ලන්ට දැනුම් දීලා ඊමේල් යවලා ලංකාවේ මම ස්පෝර්ට් එකට මොකද්ද කරේ කියන එක මම ඒගොල්ලන්ට
යව්වා. ඊට පස්සේ එක අවස්ථාවකදී මාසෙකට විතර පස්සේ එතකොට මං කියනවා ඒගොල්ලෝ අහනවා ඔයගොල්ලෝ අපි ගැන මොනවද ඔයා දන්නේ? මං ඉතින් ඔක්කොම කියනවා. ඉතින් ඒ වෙනකොට මං ඒ ගැන ස්ටඩි කරලා ඉවරයි. ලෝරියස් කියන්නේ කවුද කියලා මං දන්නවා හොඳ වෙලාවට. මම ඔක්කොම කියනවා ඔයගොල්ලන්ගේ මේකයි ඔයගොල්ලන්ගේ අරමුණ මේකයි මෙච්චර කල් තියලා තියෙනවා මේයි චයාමන් ඔක්කොම මම විස්තර කියනවා. ඊට පස්සේ මාසෙකට විතර පස්සේ මේගොල්ලෝ මට ආරාධනා කරනවා මේ ඔයා අපි ගැන හොඳ ස්ටඩි එකක ඉන්නවා. ඔයා ලංකාවේ ක්‍රීඩාවට ගොඩක් දේවල් කරලා තියෙනවා. ඇයි අපි මේ සම්මාන වලත් එක්ක ඔයා සම්බන්ධ වෙන්න කැමති නැද්ද කියලා. මම කිව්වා මම කැමති. මේ කැමති වෙන කියන්නේ මම එතකොට අහනවා මේ කොහොමද කියන්නේ කොයි විදිහට සම්බන්ධ වෙන්න කියලා වාට අදහසක් තියෙනවා කියලා. මම කිව්වා අදහසක් කියන්නේ මම දන්නවා හැබැයි ඔයගොල්ලන්ගේ මේ සම්මාන කරන්නේ නම් ජූරි එක නොමිනේෂන් පැනල් එකක් තියෙනවා. මම හිතනවා මම මේ නොමිනේෂන් පැනල් එක වගේ ඉඳලා මට මම හිතනවා ඔයගොල්ලන්ට උදව්වක් කරන්න පුළුවන්. ඔයා හරියට හරි ඔයාට පුළුවන් ඔයා ලංකාව රිප්‍රසන්ට් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ගල්ලා මේ අපිත් එක්ක එකතු වෙන්න. ඊට පස්සේ 2017 වසරේ ඉඳලා දැන් අඛණ්ඩව මම ඒගොල්ලන්ගේ නාම යෝජනා මණ්ඩල සභිකයෙක් විදියට ඉන්නවා ක්‍රියාකාරී. දැන් මම හිතන්නේ ඒගොල්ලන්ගේ ගොඩක් ඇක්ටිව් නොමිනේෂන් පැනල් මෙම්බර්ස්ලාගේ අතරේ මම උඩ ඉන්නවා. මොකද ඒක මම හිතන්නේ අපි ගොඩක් ඒක අවංකව සහ ඒ සම්මාන වල මට ඕන උනේ මොකුත් නෙමෙයි අපේ ශ්‍රී ලංකාවේ නම උඩට ගෙනියන්න ක්‍රීඩාව. ඉතින් දැන් ඒගොල්ලොත් ලංකාවේ ගොඩක් සාමාන්‍ය ව්‍යාපෘති කීපයක් ලංකාවේ කරලා තියෙනවා ලංකාවේ ළමුන් වෙනුවෙන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ඒ සම්මාන උළෙලේ නාම යෝජනා මණ්ඩල සමාජිකත්වය ලබා ගන්නේ. තාම අපේ ලංකාවේ ක්‍රීඩකයෙක්ට ඔය තැනට නම් වෙන්න ලැබිලාම නැද්ද? නම් වෙන්න කියන්නේ මෙහෙමයි ඇත්තටම කියනවා නම් නිර්දේශ කරන කටයුත්ත මම කරා. ඒ කියන්නේ මට ඇත්තටම ආසාවක් තිබුණා මේ ලෝක ක්‍රීඩා සම්මාන උළෙලේ ලංකාවේ ක්‍රීඩකෙක්ව නිර්දේශ කරන්න ආසාවක්. මොකද ඇත්තටම එතන සම්මාන ලැබපු අය ගැන සඳහන් කරොත් ගිය වසර වෙනකම්ම ලෝකෙ කිසිම ක්‍රිකට් ක්‍රීඩකෙක්ටවත් එතන සම්මානයක් හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ හැමදාම එක්ක ටෙනිස් එහෙම නැත්නම් පිහිනුම් එහෙම නැත්නම් ජිම්නාස්ටික් වගේ ක්‍රීඩාවල අය තමයි විශිෂ්ට උනේ. ඉතින් 2018 වසරේ මම හිතන්නේ රංගන හේරත්ව මම යෝජනා කරනවා නිර්දේශ කරනවා. මොකද ඒ විශේෂ හේතුවක් තිබුණා 2018 මට මතක විදිහට රංගන හේරත් ක්‍රීඩාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සමුගන්නකොට වාර්තාවක් තිබුණා ලෝකයේ කියන්නේ වමතින් පන්දු යවන්නෙක් විදිහට වැඩිම කඩුළු සංඛ්‍යාවක් මට මතක විදිහට 433ක් ටෙස්ට් කඩුළු 433ක් බෙදලා වාර්තාවක් තිබ්බා. ඉතින් ඒක හොඳ අවස්ථාවක්. මොකද ලෝක වාර්තාවක්නේ. මම ඉතින් රංගන හේරත් නිර්දේශ කරා. රංගන හේරත් ඒක ලැබුණේ නැහැ. නමුත් මම ආඩම්බරයෙන් රංගන හේරත් නිර්දේශ කරා. නිර්දේශ වීමත් ඒකාතකට ලොකු දෙයක් නෙමෙයි. සාමාන්‍යයෙන් වෙලත් නැහැලුනේ. අනිවාර්යයෙන්. ඉතින් ඔය විදිහට දේශීය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙන් අපේ ක්‍රීඩාව සහ අපේ රටේ නම අනිවාර්යෙන් ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරයේදී තිරන් ලොකු වගකීමක් දරන කෙනෙක්. ඉතින් ඒ නිසා අපිට හිතනේ ස්පෝර්ට් හබ් එකට අනිවාර්යෙන් කැඳවන්න ඕනේ කියලා. මේ දැන් ගොඩක් කලාවට අපි දකින දෙයක් තමයි තරගයක් දෙන්නට පස්සේ සාමාන්‍යයෙන් සම්මානයක් හම්බෙනවා. හැබැයි තව සමහර ක්‍රීඩකයෝ ඉන්නවා තරගය තුළ වටිනා කාර්යභාරයක් වුන් කරලා නමුත් ඔවුන්ට අවශ්‍ය කරන ආකාරයේ ඇගීමක් ලැබෙන්නේ නැහැ. දැන් අපේ රටේ ඇතුළේ විතරක් නෙවෙයි මං අහන ජාත්‍යන්තර මට්ටමේ ගත්තත් කොහොමද කෙනෙක් මේ වගේ සම්මානයකට නිර්දේශ වෙනවා නම් ඔහු මොන වගේ කැපකිරීමක් කරන්න ඕනද? මොන වගේ වපසරියක් ඔහු තුළ ගොඩනගන්න ඕනද? ඔව් ඇත්තටම දැන් තේජානි අදහස් කරන ලෝරියස් වගේ තැනක නම් ලෝරියස් හෝ එහෙම නැත්නම් තවත් ජාත්‍යන්තර ඕනතරම් තියෙනවනේ සම්මාන වල. එවැනි තැනකට යනවා නම් ඒ කියන්නේ ක්‍රීඩකෙක් තුළ තියෙන්න ඕන කැපකිරීම මෙහෙමයි. ඇත්තටම කියනවා සම්මානයක් ලබනවා කියන දේ තුළ තියෙන්නේ ඇත්තටම දෙයක් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි කියනවා ක්‍රීඩකයෙක් විදිහට දැන් අපේ සම්මාන උළෙලම අරන් ඔක පැහැදිලි කරනවා නම් අපේ ක්‍රීඩා සම්මාන උළෙල ඇතුලේ අපේ අගය කරන ක්‍රීඩකයෝ විතරක් නෙමෙයි. දැන් උදාහරණයක් ක්‍රීඩාවේ දියුණුවට කවුරු හරි වැඩ කරනවා නම් ක්‍රීඩාවේ දියුණුව මේ ක්‍රීඩකයෙක් තරගයක් දිව්ව පමණින් ක්‍රීඩාවක් දියුණු වෙන්නේ නැහැ. ඒ ක්‍රීඩකයා වටේ ඉන්න ලොකු පිරිසක් ඉන්නවා. උදාහරණයක් පුහුණුකරුවෝ ඉන්නවා, ඊට පස්සේ දිරි ගන්නන්නෝ ඉන්නවා, අනුග්‍රාහකයෝ ඉන්නවා. ඊට පස්සේ අපි කියමුකෝ තාක්ෂණය සම්බන්ධයෙන් ක්‍රීඩාවේ පහසුකම් සපයන අය ඉන්නවා, මාධ්‍ය ආයතන ඉන්නවා, ක්‍රීඩා ජනමාධ්‍යවේදීන් ඉන්නවා. මේ හැම කෙනෙක්ම ඉන්නවා. එතකොට මේ වපසරිය ඇතුලේ මේ හැමෝගෙම ටීම් වර්ක් එකක් තමයි ක්‍රීඩකයා කියන්නේ. ඒ ඔක්කොගෙම ටීම් වර්ක් එකේ කුට ප්‍රාප්තිය. අපේ ක්‍රමවේදය තුලත් අපි සම්මානයකට පාත්‍ර වෙනවා නම් ඉහළම දෙයක් කරලා තැනින් තමයි අපි පටන් ගන්න.
අපි සමහර වෙලාවට අපේ සම්මාන උල්ලේ කොමන්වෙල්ත් ක්‍රීඩා උළෙලකදී ලෝකට සම්මානයක් ගත්ත කෙනා වගේ කරන්න පුළුවන් සාක් තරඟාවලියේ ගෝල් මෙඩල් එක ගත්ත කෙනා සමහරටගේ නොකරන්න ඉඩ තියෙනවා. මොකද හේතුව තියෙන ඒ වෙනස මොකද ජාත්‍යන්තරයට යනකොට තමන්ගේ තියෙන දක්ෂතාවය තව ගොඩක් තලයකට ගේන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ, කැප වෙන්න ඕනේ. ඒක තමයි කියන්නේ. අනිවාර්යයෙන්ම. දැන් සිල්ක වෝඩ් ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන්ම මේ වෙනකොට මේ ක්‍රීඩකයන්ට විතරක්ම නෙමෙයි ඔය කිව්වා වගේ ක්‍රීඩකයා කියන කෙනාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැප වෙන පාර්ශවයන් සියලු දෙනා අගයන්න තමයි සිල්ක වෝඩ්ස් මේ වෙනකොට සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් දැන් රටේ අත්දැකීම් ගැන කියනකොට විශේෂයෙන් මම මේ කියන්නේ පාලන අධිකාරියත් එක්ක තියෙන අත්දැකීම් ගැන කියනකොට ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක සහ ක්‍රීඩා අමාත්‍යවරුන් එක්ක ඔබට හොඳ ගනුදෙනුවක් තිබ්බා. ඒ කියන්නේ බොහොම ළඟින් තාම තියෙනවා. කීප දෙනෙක් කියන්නේ කී දෙනෙක් එක්ක විතර 7 දෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා මේ අවුරුදු 6ට. දෙනෙක් එක්ක. කවුද හොඳම ස්පෝර්ට්ස් මිනිස්ටර්? බරපතල ප්‍රශ්න. මෙහෙමයි පුද්ගලයෝ විදියට 7 දෙනාම හොඳයි. ඒක ගැලවෙන්න කියප එක. මෙහෙමයි ඇත්තටම කියනවා නම් ඒක මං කියන්න ඕනේ. කියන්නේ මෙහෙමයි. දැන් ඇත්තටම කියනවා ලංකාවේ ක්‍රීඩාව ප්‍රවර්ධනයම සඳහාම කැපවෙච්ච එකම කෙනා පුද්ගලයෙක් විදියට තනි පුද්ගලයෙක් විදියට කැපවෙච්ච කෙනෙක් විදියට මම හඳුන්වන්න කැමතියි. මොකද ඒකට හේතුව දැන් කවුරුවත් මේ ස්පෝර්ට් ප්‍රොමෝෂන් මගේ මේ ආයතනය ස්පෝර්ට්ස් ඉන්ෆෝ කියලා කියන්නේ ක්‍රීඩා ප්‍රවර්ධන ආයතනයක්. ඒතර මම දන්නේ තේජානි මට හම්බෙලා නැහැ ලංකාවේ ක්‍රීඩා ප්‍රවර්ධන ආයතනයක් කියලාම තව ආයතනයක් තියනවාද කියලා. එතකොට මෙන්න මේ වගේ ලංකාවේ ක්‍රීඩා වෙනුවෙන් අපි ගොඩක් අලුත් දේවල් හඳුන්වලා දුන්නා. මොකද දැන් උදාහරණයක් ස්පෝර්ට්එක්ස් කියලා ගන්නොත් ලංකාවේ ක්‍රීඩා ප්‍රදර්ශනයක් තිබුණේ නැහැ. ඒතර මට ඒක දැනෙනවා රටකට දියුණු ක්‍රීඩාවෙන් ඉස්සරහට යනවා නම් ක්‍රීඩා ප්‍රදර්ශනයක අවශ්‍යතාවය. මොකද ලෝකෙත් එක්ක කරන ගනුදෙනුව ලෝකෙ වෙන්න දේවල් මොනවද? ලෝකේ ස්පෝර්ට්ස් ප්‍රොඩක්ට්ස් මොනවද එන්නේ? එක්සර්සයිස් ගුඩ්ස් වෙන්න පුළුවන් මොන හරි ඒ ප්‍රොඩක්ට්ස් අපි ලංකාවේ මිනිස්සුන්ට කොහොමද අඳුරලා දෙන්න ප්ලැට්ෆෝම් එකක් තිබුණේ නැහැ. ඉතින් ඒ ප්ලැට්ෆෝම් එක හදන්න තමයි මම ස්පොටෙක්ස් එක හැදුවේ. දැන් එතකොට ඔය විදිහට අර මම කලින් කිව්වා වගේ ඒ රටේ ක්‍රීඩාව දියුණු කරන්න විෂන් එකක් තියෙන්න ඕනේ. ඒ විෂන් එක එන්න ඕනේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන්ද පෞද්ගලික ආයතන වලින්ද පුද්ගලිකව තනි පුද්ගලයෙන්ද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. එතකොට මම දැක්කේ මේ හැම දෙනාම රටේ ක්‍රීඩාවේ නියමුවා වෙන්නේ රටේ ක්‍රීඩා අමාත්‍යතුමා. මොන ආණ්ඩුවක් තිබුණත්. එතකොට එයා තමයි ක්‍රීඩාවේ නායකයා. ඒක අපි පිළිගන්න ඕනේ. මොකද එතකොට රටේ ක්‍රීඩාවේ නායකයා. ඒ කියන්නේ රටේ ක්‍රීඩාව ගැන බලන ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශය. එතකොට පෞද්ගලිකාංශයේ අපි හැමතිස්සෙම ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන් ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් ඒ කියන්නේ රටේ දැක්ම ක්‍රීඩා පිළිබඳ දැක්ම හදන තැනත් එක්ක අපි ගනුදෙනුවක් හදාගන්න ඕනේ කියන තැන මම හිටියේ. ඉතින් ඒක නිසා මම කොයි වෙලාවකවත් මේ තනියෙන් පෞද්ගලිකව මම දෙයක් කළා මම ඒකට ක්‍රෙඩිට් එකක් ගන්න මම උත්සාහ කරේ නෑ. මම කරන හැම දෙයක්ම මම ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ක කතා කරනවා කියලා. මෙහෙම දෙයක් රටේ වෙනවා. මේ දේ කෙරෙන්නේ නෑ. අපි කරන්න ඉන්න. ඔබතුමන්ලා මොකක්ද අපිට දෙන සහයෝගය? මගේ පොරුද්දක් තියෙනවා තේජානේ කෙලින්ම ගිහිල්ලා අදාළ පුද්ගලයත් එක්ක කෙලින් කතා කරන ගතිය. ඉතින් ඒක නිසා මම හැමතිස්සෙම ඔය ක්‍රීඩා ඇමතිවරු මම මුලින්ම අර මේ කර අහපු ප්‍රශ්නේ අමතක කරන්න නැතුව උත්තරේ දෙන්නම්. මට මුලින්ම මං හිතනවා මේ ඇහුවේ කවුද හොඳම කෙනා කියලාද? හොඳම නැත්තම් කැමැතිම කෙනා. මෙහෙමයි. කැමැතිම කෙනා කියන්නේ මෙහෙමයි. මට විශේෂයෙන් මතක් කරන්න නමක් තියෙනවා මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා. මොකද හේතුව මම ස්පෝර්ට් එක පටන් ගන්නකොට sportsinfo.lk කියන වෙබ් එක පටන් ගන්නකොට එතුමාව තමයි ඉස්සෙල්ලම හම්බෙන්නේ. මට මේක එලි දක්වන්න තැනක් තිබුණේ නැහැ. මම එතුමාගේ අමාත්‍යාංශයට ගිහිල්ලා කාර්යාලයට ගිහිල්ලා එතුමාගෙන් අහනවා මට ඕන වුණා ඇමතුමා ක්‍රීඩා ඇමතුමාගේ අතින් මේ වෙබ්සයිට් එක ලොන්ච් කරන්න. ඉතින් දැන් ඇමතුමා මොකද මං කරන්න කිව්වහම දැන් මේක කොහෙද කරන්නේ කියලා කිව්වම මං කිව්වා මේ මෙතන වුණත් ඇමතුමා මට ප්‍රශ්නයක් නැහැ. මට මේක උත්සවයක් තියන්න ඕනේ නැහැ. මට මේක එලි දක්වන්නයි ඕනේ ඔබතුමාගේ අතින් කියලා. ඉතින් එතුමා ඒ වෙලාවේ එතුමාගේ කාර්යාලයේ මේසේ පුටුව ඔක්කොම මට අයිති කරලා දෙනවා. පැත්තකට වෙනවා. ඊට පස්සේ ඒ ඔක්කොම සියල්ල මට දීලා තිලාන. ඔයා මෙන්න මේ ටික පාවිච්චි කරලා ඔයාගේ කම්පියුටර් එකත් ගෙනල්ලා ඔක්කොම ලෑස්ති කරලා මෙතන වැඩේ කරගන්න. ඔන්න මගෙන් පළවෙනි උදව්ව. ඉතින් ඒක මට ජීවිතේ වරක්වත් අමතක වෙන්නේ නැහැ. මොකද හේතුව මුල මතක තියාගන්න ඕනේ. ඉතින් එතුමා ඒ වෙලාවේ ලොකු උදව්වක් කරේ. මම එතුමා වඳුරන්නෙත් නෑ අත්‍තරම කියනවා වෙනකොට. හැබැයි අද දවසේ නෝට එතුමා ගොඩක් මං ගැන සතුටු වෙනවා. මොකද ගොඩක් අය එහෙම කරලා ගොඩක් අය ඉස්සරහට ගිහිල්ලා තිබුණේ නෑ. මම අවුරුදු 6කට
පස්සේ එතුමා බලනකොට දැම්මාව හම්බෙනකොට මං ඉන්නේ ලොකු තැනක. ඉතින් එතුමාව එතෙන්දි සිහි කරන්න ඕනේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ මම හැමතිස්සෙම බැලුවේ එන්නේ කවුද ක්‍රීඩා ඇමතිතුමා එතුමාත් එක්ක කතා කරලා මගේ විෂන් එක තියෙනවා නම් එතුමාට කියලා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ගන්න පුළුවන් සහයෝගයක් තියෙනවා නම් අවංකව කියන්න ඕනේ තේජානේ මේ වෙනකොට මේ අවුරුදු 6ට මම ක්‍රීඩා අමාත්‍යාංශයේ මට්ටමින් කිසිම අරමුදලක් හෝ කිසිම මුදලක් මගේ ක්‍රීඩා ප්‍රවර්ධන කටයුතු වලට පාවිච්චි කරලා නැහැ. ඒක ක්‍රීඩා අමාත්‍යාංශයේ ඕනම කෙනෙක්ගෙන් දැනගන්න පුළුවන්. එතකොට මේ ක්‍රීඩා ඇමති හැබැයි මම එක දෙයක් ගත්තා මේ හැමෝත් එක්කම හැම ක්‍රීඩා ඇමති කෙනෙක් එක්කම මගේ ව්‍යාපෘතියක් කරනකොට ඒගොල්ලෝ කොටස්කාරයෙක් කරගත්තා. අඩුම තරමේ සහභාගීත්වයෙන්. එහෙම නැත්නම් ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට හරි ගෙන්නනවා. එතන දේශපාලනයක් නෙමෙයි තිබුණේ. එතන තිබුණේ රටේ ක්‍රීඩාවක් වෙනවා නම් ක්‍රීඩාව සම්බන්ධ වැදගත් කාරණාවක් වෙනවා නම් එතන ඒ වගකීම හඳුනා ගන්න අරගෙන එතන සහභාගී විය යුතුම කෙනා තමයි රටේ ඉන්න ක්‍රීඩා ඇමතිතුමා. එච්චරයි මට තිබුණේ. එයා කොයි පක්ෂයට ආයිද කොයි ආණ්ඩුවේ කෙනෙක්ද කියන එක මට අදාළ වුණේ නැහැ. ඉතින් ඒක නිසා 7 දෙනෙක් එක්ක වැඩ කරන්න හම්බුණා. නම් වශයෙන් මතක් කරනවා නම් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා මුලින්ම ඊට පස්සේ මම හිතන්නේ මාස 6ක් වගේ පොඩි කාලයකට ක්‍රීඩා ඇමති ධූරය හම්බෙනවා අපේ නවින් දිසානායක ඇමතිතුමාට. එතුමාවත් මං මේ මාස 6 කාල සීමාව තුළ අඳුරගෙන මිත්‍රත්වයක් ඇති කරගන්නවා. එතකොට ඊට පස්සේ මං හිතන්නේ අපේ ක්‍රීඩා ශාස්ත්‍රයේ ජනප්‍රිය ක්‍රීඩා ඇමතිතුමෙක් තමයි මේ සෑසිරි ජයසේකර ඇමතිතුමා. එතුමා බොහෝම ලෙන්ගතු ක්‍රීඩා ඇමතිවරයෙක්, බොහොම සමීප ලෙන්ගතු මිත්‍රශීලී කෙනෙක්. එතුමා එක්ක මං හිතන්නේ අපි වැඩිම කාලයක් ගනුදෙනු කරේ දැනට දයාසිරි ජයසේකර ඇමතිතුමාත් එක්ක. එතුමා ඇත්තටම කියන්න ඕනේ දේශපාලනය පැත්තකින් තිබ්බම එතුමා ගොඩක් ක්‍රීඩා වෙනුවෙන් අලුත් දේවල් කරන්න අතහිත දීපු කෙනෙක්. ඒ කියන්නේ අපි දෙයක් ගිහිල්ලා කිව්වහම ඒ දේ සුබවාදීව දකින්න. මොකද ඒ කාලේ තමයි අපි ජාතික ක්‍රීඩා ප්‍රදර්ශනය පටන් ගන්නෙ. එතනත් විශේෂත්වයක් තියෙනවා තේජානි. අපි ස්පෝර්ට් එක්ස් කියන ජාතික ක්‍රීඩා ප්‍රදර්ශනයේ BMI CH එකේ තිබුණේ ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ලෝක කුසලාන දෙකම ගෙනල්ලා එකම තැනක ප්‍රදර්ශනය කරන්නේ ස්පෝර්ට් එක්ස් එක්සිබිෂන් එකේ. ඉතින් ඒකට මට ගොඩාක් උදව් කළා ඒ වකට ක්‍රීඩා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමා දයාසිරි ඇමතිතුමාත්. දයාසිරි ඇමතිතුමාගෙන් පස්සේ මම හිතන්නේ මම අපි වැඩ කරනවා අපිට හම්බෙන ෆයිසා මුස්තාෆා. ඔව්. ෆයිසා මුස්තාෆා ඇමතිතුමාගේ කාලේ තමයි මම පළවෙනි වතාවට අපේ අර මම කලින් කිව්වේ ස්පෝර්ට්ස් ඉන්ෆෝ ක්‍රිකට් ඉන්ස්පිරේෂන් ලෙක්චර් එක පටන් ගන්නෙ. එතුමා ඒකේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට එනවා. ඒකේ ප්‍රධාන කතිකයා වෙන්නේ අර්ජුන රණතුංග මැතිතුමා. 96 ලෝක ශූරතාවයේ දිනපු නායකයාට මම ආරාධනා කරා. ඊට පස්සේ ෆයිසා මුස්තාෆා ඇමතිතුමාගෙන් පස්සේ හරින් ෆර්නෑන්ඩු මහත්මයා. ඔව්. හරින් ෆර්නෑන්ඩු ඇමතිතුමා කෙටි කාලයක් ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත් වෙනවා. එතුමාගේ යටතේත් අපි යම්කිසි වැඩ අර සිල්ක් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එක කරන්නේ ඒ කාලේ. වට පේනවා ඇති හැම ක්‍රීඩා ඇමති කෙනෙක් එක්කම අපි වැඩ කොටසක් කරලා තියෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් අපිත් සම්බන්ධ වෙන්නේ දලස් සලහපෙරුම ඇමතිතුමා. එතුමා බොහොම ටික කාලයක ක්‍රීඩා අමාත්‍ය ධූරයේ හිටියේ. එතුමාට වාසනාවක් ලැබුණා පළවෙනි වතාවට මම තේජානට කියන්න අපේ රටේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න හිර වෙච්ච තැනක් තියෙනවා. ලංකාවේ පළවෙනි වතාවට මට මතක විදියට ක්‍රීඩාව සහ අධ්‍යාපනයේ ඇමති එක්කෙනෙක්ට ලැබුණේ. මොකද අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා මේ පාසල් ක්‍රීඩාවයි ජාත්‍යන්තර ක්‍රීඩාවයි ගලප ගන්න බැරි ප්‍රශ්නයක්. පාසල් ක්‍රීඩාවේ තියෙන ප්‍රශ්න ටිකයි ඒ පාසල් ඉවර කරලා ජාත්‍යන්තර ඒ කියන්නේ අපි කියමු ජාතික තලයට එන ක්‍රීඩකයා කොහොමද බලාගන්නේ කොහොමද යාව ඒ කියන්නේ මේ මෙතන තියෙන අපි කෝඩිනේෂන් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම සතුටු වුණා ඇත්තටම පෞගිය වතාවේ මේ පුද්ගලයා කියන එකට සංකල්පයට වැඩිය රටේ ක්‍රීඩාව සහ අධ්‍යාපනය එක ඇමති කෙනෙක් ගිය යටතට යන එක ගැන ලොකු දෙයක් කරන්න පුළුවන් අවස්ථාවක්. නමුත් මං හිතන්නේ මේ මැතිවරණයත් එක්ක ඒක බොහොම ටික කාලයකට තමයි ඒක දරන්න පුළුවන් උනේ. නමුත් එතුමත් එක්කත් අපි යම් කිසි වැඩ කොටසක් කරලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් දැන් මේ 7 වෙනි ඇමතුමා අපේ වර්තමාන ක්‍රීඩා ඇමතුමා නාමල් රාජපක්ෂ ඇමතුමා. ඉතින් මම මේ අය අතරේ විශේෂයෙන්ම දකින්නවා නම් ලංකාවේ මෙතෙක් මම කියන්නේ අපි කියමු 1980 ගණන් වලින් පස්සේ ලංකාවේ මෙතෙක් බිහිවෙච්ච කියන්නේ බලගතුම කියන්නේ බල සම්පන්නම ඇමතුමා විදිහට දකින්නේ මම නාමල් ඇමතුමා. මොකද හේතුව එතුමා ක්‍රීඩකෙක් ජාත්‍යන්තර තලයේ රටක ක්‍රීඩා කණ්ඩායමක නායකත්වය දරලා ක්‍රීඩා ඇමති කෙනෙක් වෙච්ච අය බොහෝම අතලොස්සයි ඉන්නේ. ඒතකොට ඒ අතිනුත් විශේෂයි. හැබැයි මම ඒ වගේම මම දන්නවා මොකද මම හැම
වර්තමාන අතීතයේ හිටපු හැම ක්‍රීඩකෙත් එක්කම නිරන්තරයෙන්ම කතා බහ කර ඉන්න කෙනෙක්. මෙතුමාට සුවිශේෂී ලැබීමක් තියෙනවා. මොකද මේ ක්‍රීඩාවේ හිටපු අය විශේෂයෙන්ම ලංකාවට ගෞරවයක් ගෙනාවු ක්‍රිකට් වෙන්න පුළුවන් මල්ල ක්‍රීඩා වෙන්න පුළුවන් මේ හැමෝගෙම ආශිර්වාදය එතුමාට තියෙනවා. මොකද ඒකට විශේෂම හේතුව තමයි එතුමා ක්‍රීඩකයෙක් වීම. එතුමා ජාතික කණ්ඩායම නියෝජනය කරපු නායකත්වයේ දීපු කෙනෙක් නිසා මේ අර ක්‍රීඩකයින්ගේ පැත්තෙන් වර්තමාන අය හිටපු අය ගොඩාක් හැම දෙනාගේම ආශිර්වාදය එතුමාට තියෙනවා. ඒ වගේම ඒ අමතුමාගේ විශේෂත්වයක් තියෙනවා ක්‍රීඩා පිළිබඳ දැක්මක් තියෙන කියන විෂන් එකක් අනාගතය ගැන. ඒ කියන්නේ උදාහරණයක් ක්‍රීඩාව රටේ ආර්ථිකය ගොඩනගන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා දැකපු පුළුල් විදියට දැකපු නායකයෙක් විදිහට මම තේරුම් ගන්නවා. මොකද ඒක තමයි ඉස්සරහට කියන්නේ අනාගතයේදී මේ ක්‍රීඩාවත් එක්ක කොහොමද රටේ සංවර්ධනයට ක්‍රීඩාව යොදාගන්නේ කියන එක කවුරුවත් කතා කරේ නැහැ. ඉතින් වර්තමාන ක්‍රීඩාමතුමා ඒ ගැන කතා කරනවා නිතර තේජානි ඇහිලා ඇති. ඉතින් මම ඇත්තටම එතුමාට මේක අවස්ථාවක් කරගන්නවා සුබපතන්ඩ එතුමාගේ කියන්නේ ඒ දැක්ම යථාර්ථයක් බවට පත් කරගණ්ඩ මේක මේ අවුරුදු 5 අවස්ථාවක් කරගන්න කියලා. හරිතනට හරි පුද්ගලයන් යොදවගත්තොත් වෙන එකක් නෑ. අනිවාර්යයෙන්ම. ඉතින් අන්න එතන තමයි තියෙන එකම අභියෝගය කියලා හිතන්නේ තේජානි. ඒ කියන්නේ ඕනම කෙනෙක්ගේ අමතිවරයෙක්ගේ වෙන්න පුළුවන්, පෞද්ගලිකව මගේ වෙන්න පුළුවන්. අපි විෂන් එක තමන්ගේ විෂන් එක යථාර්ථයක් කරගන්න නම් අපේ විෂන් එක අවබෝධ කරගත්ත පිරිසක් අපේ වටේ ඉන්න ඕනේ. ඇත්තටම කියනවා මාත් එක්ක දුවන්න පුළුවන් අස්සෝ ටිකක් මාත් එක්ක හිටියොත් තමයි මට එතනට යන්න පුළුවන්. දැන් ස්පෝර්ට් ඉන්ෆෝ පිළිබඳව කතා කරන විශේෂයෙන් තිලාන් කතා කරනකොට අර කිව්වනේ අලුතෙන් සංකල්ප මතක් වෙනකොට මම ටක් ගාලා කරන්න හදන කෙනෙක්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ නැහැ ක්‍රීඩාවත් එක්ක සිනමාව යයි කියලා. හැබැයි අපේ රටේ වෙනම සිනමා උළෙලක් ඔබ පවත්වනවා මේ වෙනුවෙන්. ඒ වගේම මේ පර්සි කිව්වහම කවුරුත් බොහොම ආදරය කරන අපේ රටේ ඉන්න ජනප්‍රියම මේ ක්‍රිකට් ෆෑන්. ඔව් වෙනමනොත් ඔබ මේ වෙනම වැඩක් කරනවා. මේ මගේ අතේ තියෙන එක. I'm Percy cricket crazy. පුළුවන් නම් කියලා බලන්න බොහොම ලස්සන පොතක්. මේ වගේ වැඩ ගොඩක් ඔබ අතින් වෙනවා. අනිවාර්යයෙන්. පොඩ්ඩක් අපි ටක් ගාලා මතක් කරමු. මම ඇත්තටම කියනවා නම් තේජානි මේ මාර්කට් කියන්නේ මෙහෙමයි. ඕනම වෘත්තියක තමන් සතුටු වෙන්න ඕනේ. ඒ කියන්නේ කරන දේ තුල තමන්ගේ සතුටක් තිබුණොත් තමයි ඒකේ ඉන්න පුළුවන්. දැන් ජනමාධ්‍යවේදිනියක් විදියට හෝ නිෂ්පාදකවරියක් හෝ නිවේදිකාවක් වශයෙන් හෝ තමන් ඒක සතුටෙන් කරන නම් විතරයි වාට ඒක කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මමත් දැන් ක්‍රීඩාව වෙනුවෙන් 100%ක්ම කැප වෙලා ඉන්න කෙනෙක් විදිහට මමත් හැමතිස්සෙම බලන්නේ මේ ක්‍රීඩාව තුළ යන්න පුළුවන් කරන්න පුළුවන් හැම දෙයක්ම මට කරන්න ඕනේ. ඉතින් එතෙන්දී අපිට තියෙන ප්‍රශ්න තියෙනවා. දැන් අපි කියමු ක්‍රීඩා ප්‍රවර්ධකයෙක් විදිහට මම ක්‍රීඩා අනුග්‍රාහකයෙක් නෙමෙයි. කියන්නේ ස්පොන්සර් කෙනෙක් නෙමෙයි. මම ප්‍රවර්ධකයෙක්, ප්‍රොමෝටර් කෙනෙක්. ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. ප්‍රවර්ධනය කියන දේ තමයි යම්කිසි දෙයක් යම්කිසි තැනකින් තව තැනකට ගේන්න කරන උදව්ව. එක අතකින් කිව්වොත් අපි හයිලයිට් කරලා පෙන්නනවා. මෙන්න මෙයා තමයි වැඩේට හරියන්නේ. එතකොට ස්පොන්සර් කියලා කියන්නේ මේ කරන වැඩේට උදව් කරන කෙනා. ඒ කියන්නේ ඒක මූල්‍යමය වශයෙන් වෙන්න පුළුවන්. අපි කියමුකෝ අමුද්‍රව්‍ය වලින් වෙන්න පුළුවන්. සහය එක්තරා ආකාරයක ලාභයකුත් බලාපොරොත්තු වෙනවා. ඔව් ඇත්තටම. ඒ කියන්නේ ඒක තමයි විතර තියෙන ප්‍රශ්නේ. දැන් අපි කියමුකෝ අපේ රටේ ක්‍රීඩාව වෙනුවෙන් අර මම කිව්වා වගේ අපි ලංකාවේ පළවෙනි දේවල් කීපයක්ම කරපු කට්ටියක්. එතකොට මම කිව්වා වගේ සිල්ක් අවෝඩ්ස් අපි කතා කරා ස්පොටෙක්ස් සිල්ක් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් ඊට පස්සේ ක්‍රිකට් ඉන්ස්පිරේෂන් නිසානායක ලෙක්චර් පළවෙනි ක්‍රිකට් ලෙක්චර් එක ඊට පස්සේ දැන් මේ අපි මෑතකදී කොවිඩ් එකත් එක්ක අපි අලුත් ප්‍රොඩක්ට් එකක් අපි ගේනවා ලංකාවේ පළවෙනි ඩේලි ස්පෝර්ට් ඩිජිටල් නිවුස් පේපර් එක ඩේලි ස්පෝර්ට් ඇන්ඩ් සන්ඩේ ස්පෝර්ට්ස් කියලා. එතකොට මේ මොන දේවල් ගෙනාවත් රටේ පළවෙනි වතාවට කරත් රටේ අත්‍යවශ්‍යම දේ කරත් මේ දේවල් කරන්න අනුග්‍රාහකයෝ අවශ්‍යයි. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි රටේ ක්‍රීඩාව දියුණු කරන්න දැන් අපි අමාත්‍යාංශයෙන් අපි යැපෙන්නෙත් නැහැ. අපි ඇත්තටම කරන්නේ අනුග්‍රාහකයෙක් හොයාගෙන ඒ අනුග්‍රාහකයාට මේවා ඒ කියන නිෂ්පාදනයේ වටිනාකම කියලා දීලා මේකට ඒගොල්ලන්ගේ සහයෝගය දෙනවා නම් ඒගොල්ලන්ට ලැබෙන වාණිජ්‍යමය වටිනාකම ගැන පැහැදිලි කරලා දීලා ඒ අවශ්‍ය අනුග්‍රාහක මුදල අරගෙන ඒ වැඩේ කරලා යම් කිසි දෙයක් ඉතුරුනොත් විතරයි ඒක ලාභය වෙන්නේ. ඇත්තට මේ අවුරුදු 7ෙම එහෙම ඉතුරු නැහැ. ඒකත් කියන්න ඕනේ. මොකද හේතුව ලොකු වැඩනේ කරේ. එතකොට ඒ ලොකු වැඩත් එක්ක ඒකට යන වියදමත් ලොකුයි. ඉතින් මම හොඳම උදාහරණ සිල්ක් අවෝඩ්ස් කියන දේ තුල අපි ක්‍රීඩා සම්මාන රාත්‍රියක් වුණත් ඒ
සහභාගී වෙන මිනිස්සුන්ට අපි සලකන්න ඕනේ. ඒ කියන්නේ ඒකෙදී වියදම් ගොඩක් යනවා. BMICH වගේ ආයතනයක් කරද්දී මිල මුදල් සෑහෙන යනවා. ඉතින් එහෙම කරාම ඒකට ප්‍රමාණවත් බරක් තියෙන ස්පොන්සර් කෙනෙක් ඒකට එකතු වුණොත් තමයි අපිට ඒ දේ කරන්න පුළුවන්. ඉතින් වෙලා තියෙන්නේ එහෙම ස්පොන්සර් කෙනෙක් එක්ක මේ වැඩේ අපි කරද්දී අර හැමතිස්සෙම ස්පොන්සර් ක්‍රීඩාව දියුණු කිරීමේ නාමයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙනවා නම් ඔය කියන කාරණාව තේජානි ප්‍රශ්නයක් නෑ. නමුත් වෙලා තියෙන්නේ මම ක්‍රීඩා ප්‍රවර්ධකයෙක් විදිහට ලංකාව ඇතුලේ එහෙම දැක්කේ නෑ. හේතුව හැමතිස්සෙම ක්‍රීඩාව ප්‍රමෝට් කරන්න කියලා ඒ දේට වැඩිය හැමතිස්සෙම අපි බලන්නේ වාණිජ්‍යමය අරමුණු කරා දුවන්න. ඉතින් වාණිජ්‍යමය අරමුණු කරා ගොඩක් දුවන්න ගත්තොත් අපිට අර ක්‍රීඩාවේ දියුණුවට ඒක බාධකයක් වෙනවා. දැන් මම ඇත්තටම කැමතියි. මම ලංකාවේ ආයතන වලට මම ආරාධනා කරනවා මේ ක්‍රීඩාව දියුණු කිරීමට තමන්ගේ තියෙන දායකත්වය දෙන දේදී ඒක කෝපරේට් සෝෂල් රෙස්පොන්සිබිලිටියක් විදිහට හිතලා සම්බන්ධ වෙන්න බලනවා නම් ඒ කියන්නේ අපි වගේ ක්‍රීඩා ප්‍රවර්ධකයොත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න බලනවා නම් ඒකේ ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි. එතකොට CSR ප්‍රොජෙක්ට් එකක් විදියට. මොකද හේතුව හැමතිස්සෙම මේක ස්පෝර්ට් එක දියුණු කරන්න සම්බන්ධ වෙන කෙනා මේක ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට දැක්කොත් ඉන්වෙස්ට් කරලා ඒ තුලින් ලොකු මයිලේජ් එකක් ගන්න කියන සංකල්පෙම හිටියොත් අපිට අර කියන අරමුණට යන්න බැරි වෙනවා. ඉතින් මම කිව්වේ ඒ කියන්නේ පොදුවේ ගත්තාම ක්‍රීඩා ප්‍රවර්ධකයෙක් විදිහට අනුග්‍රාහකයොත් එක්ක වැඩ කරද්දී සහ අනුග්‍රාහකය හොයාගන්නේදී අපිට තියෙන ප්‍රායෝගික ප්‍රශ්න. ඉතින් ඔය ප්‍රශ්න ලේසි නෑ ජය ගන්න. දැන් ඇත්තටම මට දැන් ඕකෙන් හෙම්බත් වෙලා තියෙන තේජානි. නමුත් එහෙමයි කියලා මම මගේ දේවල් අතාරින්නෙත් නැහැ. ඒතරම අපි දැන් ආයතනයක් විදිහට කල්පනා කරන්නේ අපිත් අනුග්‍රාහකයෝ මත යැපෙන්නේ නැතුව ඉදිරියේදී අපේ නිෂ්පාදන ටිකකුත් අපි ගෙනල්ලා ඒ දේවල් වලින් ලැබෙන ලාභයෙන් හෝ මේ මට හිතෙන අලුත් දේවල් කරගෙන යන්න. ඉතින් ඒ කියන්නේ එතනින් අදහස් වෙන්නේ කාගෙන්වත් යැපෙන්නේ නැතුව හරි අර අපිට තියෙන රටේ ක්‍රීඩා වෙනුවෙන් යම්කිසි දියුණුවක් කරන්න ඕන කියන කැපවීම අපි හරහාම මුදල් හොයාගෙන හරි ඒ දේවට යොදවන මානසිකත්වයට මාව තල්ලු වෙලා ගිහිල්ලා තියෙනවා. හේතුව අර අනුග්‍රාහකයින්ගෙන් ප්‍රමාණවත් විදිහේ අනුග්‍රාහකයක් සහයෝගයක් ඒක අකමැත්තෙන් වුණා මේක තිත්ත ඇත්ත කියන්න වෙනවා. මොකද මම තේජානි කියෝ වගේ දැන් මම ඔයා හිතයි අවුරුදු 6ක් කරලත් මම මේක මේ විදිහට අසුබවාදීව කතා කරන්නේ ඇයි කියලා. ඒ අවුරුදු 6 ලැබපු අත්දැකීම තමයි මම ඔයාලට මේ වචන කීපයකින් විස්තර කරන්නේ. හරි. අර මේ ගාමිණී දිසානායක ක්‍රිකට් ඉන්ස්පිරේෂන් මේ ලෙක්චර් එක ගැන කිව්වා. ඒක කවුරු වෙනුවෙන්ද කරන්නේ මොන වගේ පාර්ශවයන්ද ඒ වෙනුවෙන් තෝරගන්නේ? මේවා ඔන්ලයින් මම දැක රංගන හේරත් ඇත්තම තේජානි අපි ඒ ගාමිණී දිසානායක ක්‍රිකට් සමරුදේශනය කියලා සිංහලෙන් කියන්න පුළුවන්. මේ දේ අපි පටන් ගත්තේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තමයි අපි හඳුනාගත්ත අපි ජාත්‍යන්තරයට ගිය ලෝක කුසලානයක් ගත්ත ක්‍රීඩාව. එතකොට මේ තත්ත්වය අපි දිගටම පවත්වාගෙන යන්න ඕනේ. ඒකට මම පාවිච්චි කරපු මෙතඩ් එක තමයි ලංකාවේ ක්‍රිකට් වලින් පාසල් ක්‍රීඩකයෙක් විදියට බිහි වෙලා ජාතික කණ්ඩායමේ නායකත්වයේ දරලා ටෙස්ට් නායකයෙක් හෝ වෙන නායකයෙක් වගේ තැනකට ආපු කෙනෙක්ගේ පාසල් ක්‍රීඩාවේ සිට ජාත්‍යන්තර ක්‍රීඩාව දක්වා ආපු ගමන් මගේ අත්දැකීම් ටික අර අපි කියමුකෝ ලංකාවේ 19 මේ කියන්නේ තව ඒ කියන්නේ ඉදිරියට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න ඉන්න කට්ටියට මේ අත්දැකීම් ටික දෙන්න පුළුවන් අවස්ථාවක් ඒ කියන්නේ ප්ලැට්ෆෝම් එකක් හදන්න පුළුවන් නම් ඒක හරි හොඳ වෙයි කියලා. ඉතින් ඕක තමයි කන්සෙප්ට් එක තිබුණේ. ඉතින් එහෙම හිතලා මේ මම අපේ ක්‍රීඩාව සම්බන්ධ කීප දෙනෙක් එක්කමත් කතා කරලා මම හිතුවා මේ ලංකාවේ ක්‍රිකට් ලෙක්චර් එකක් කරන්න. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා අපි MCC ක්‍රිකට් ලෙක්චර් එකේම අපි දන්නවා ඒක තමයි ලෝකේ තියෙන පරණම ක්‍රිකට් ලෙක්චර් එක. ඉතින් මෙහෙමයි ජාත්‍යන්තර ඒක ඇවිල්ලා ජාත්‍යන්තරයේ වෙන දේවල් අපි දැකලා ඒ තුල තියෙන යහපත් දේවල් ඒ තුල තියෙන හොඳ දේවල් අපිට ඒකෙන් අදහසක් කරගෙන අලුත් දේවල් අපේ රටවල් ඇති කරන එක කොපි කිරීමක් නෙමෙයි. ඒක සමහර කෙනෙක් කියන්න පුළුවන් කොපි කරලා කරනවා. ඒක කොපි කරන මේ එහෙම වුණොත් අපිට කිසි දෙයක් කරන්න බෑනේ. ඔව්. ඒ නිසා ඒ කියන්නේ මම කියන්නේ හොඳ දේවල් අරගෙන වෙන්නේ නැත්නම් ඒ සංකල්ප අපි අත්හදා බලන්න පුළුවන්. ඉතින් එහෙම කරලා තමයි ඔය ක්‍රිකට් ඉන්ස්පිරේෂන් ගාමිණී දිසානායක ලෙක්චර් එක හැදුවේ ලංකාවේ ස්කූල් ක්‍රිකටර්ස්ලා. ඒ කියන්නේ ඉමර්ජින් ක්‍රිකටර්ස්ලාට අවශ්‍ය අර ඔක්සිජන් ටික දෙන්න. ඒ කියන්නේ අපේ පරණ ක්‍රීඩකයින්ගේ තියෙන අත්දැකීම්, ඒගොල්ලෝ වැටුණු තැන්, නැගිටිච්ච තැන්, ජයග්‍රහණ, පරාජයන් සහ ඉවසීම
ඉවසීම මේ කියන දේවල් කොහොමද ක්‍රීඩකයෙක් විදිහට පාසල් ක්‍රීඩකයෙක් විදිහට කොහොමද මේ දේවල් ඉවසගෙන ඉන්න ඕනේ. දැන් පෙරේදා දවසේ අපි පළවෙනි වතාවට ඒකත් වර්චුවල් ක්‍රිකට් ලෙක්චර් එකක් විදිහට අපි ඕගනයිස් කරේ. මොකද මේ දවස්වල තියෙන සිටුේෂන් එකේ ඉඳලා මොකද අපි සාමාන්‍යයෙන් ඒකට පාසල් ක්‍රීඩා කණ්ඩායම් 200ක විතර කට්ටිය හැම පාසලකින්ම නියෝජිතයෙක් හෝ දෙන්නෙක් සහභාගීලා කරන මේ වැඩසටහනක්. නමුත් මෙවර අපි කිසිම පාසලකින් ගෙන්නාවේ නැතුව රංගන හේරත් මහත්මයා තමයි මේ පාර අත්දැකීම් බෙදාගන්නේ. වර්චුවල් ලෙක්චර් එකක් විදිහට අපි අර පාසල් වලට ආරාධනා යවලා මේ ඒ වීඩියෝ ලින්ක් එකක් යවලා දවසක් විලසන දැනුම් දීලා ඒ දවසේ සජීවීව බලන විදිහට ගෙදර ඉඳලා බලන විදිහට ඒක සැලසුම් කරගෙන යනවා. ඉතින් ඒකත් දැන් මේ ඒකයි මම කිව්වේ මේ කොවිඩ් කියන කතන්දරෙත් එක්ක අපිට ගොඩක් දේවල් හිතන්න වුණා. සහ ක්‍රීඩා ප්‍රවර්ධන ආයතනයක් විදිහට තේජානි මේ මාර්තු මාසෙ ඉඳලා අපිටත් කිසිම වැඩක් එළියට බහලා කරන්න බෑ. හේතුව අනුග්‍රාහකයෝ හිටියත් මේ තියෙන වාතාවරණය ඇතුළේ අපිට ඉවෙන්ට් ඕගනයිස් කරන්න බෑ. ඒකත් අපි ලොකු දෙයක්. ඒ කියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක්. ආයතනයක් විදිහට අපි ඒ වගේ දේවල් වලත් සර්වයිව් වෙලා තමයි මේ ඉස්සරහට යන්නේ. ඉතින් ඒක හින්දා මම හිතුවා මේ වසර ඉවර වෙන්න කලින් ඔය ක්‍රිකට් ලෙක්චර් එකත් සිල්ක් අවෝඩ්ස් කියන වැඩසටහන් දෙක ඉවර කරලා සතුටෙන් ජනවාරි මාසෙට 2021 බාර ගන්න. හැබැයි 2021 ත් ඉතින් අපිට කියන්න තියෙන්නේ පළවෙනි කාර්තුවේදීත් අපිට ගොඩක් වෙලාවට තේරුම් ගත්ත දෙයක් තමයි රටේ ක්‍රීඩාව නවතින්න බෑ මේ දේවල් නිසා. ඒක ඉදිරියට යන්න ඕනේ. ඉතින් අපි ගොඩක් වෙලාවට 2020ත් අපි සුබවාදීව දකින්න ඕනේ. නමුත් මම හිතන්නේ ගොඩක් අපිට වර්චුවල් ඉවෙන්ට්ස් ඕගනයිස් කරන්න සිද්ධ වෙයි. අපි ඒකට ලෑස්ති. ඉතින් අපි බලමු සුබවාදීව මේ වසංගත තත්ත්වය ඉවර වෙලා අපේ එළියට බහැලා ක්‍රීඩා තරගයක් කරන්න පුළුවන්, ක්‍රීඩා තරගයක් නරඹන්න පුළුවන්. LPL එකට තිබුණේ එකම අඩුව ඒකයි මම දැක්කේ. ඒ කියන්නේ ප්‍රේක්ෂකෙන්ට ඒක විඳින්න හම්බුන්නේ නැහැ ගිහිල්ලා මේ ග්‍රවුන්ඩ් එකට බහැලා. ඉතින් ඒ අඩුව ඇරෙන්න මේ මම කියන්නේ අපිට පුළුවන් වෙයි මේ ජයග්‍රාහී වසරක් වෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. එහෙනම් අපි බලමු මේ එළඹෙන 30 වෙනිදා මේ දෙසැම්බර් 30 වෙනිදා සිල්ක් අවෝඩ් සෙරමනි තියෙනවා. බලමු මේ අවුරුද්දේ තමයි බලන්න ඕනේ. ඔව් ඇත්තටම මේ දවස්වල මං චුට්ටක් කියන්නත් හිටියේ. දැන් අපි මේ කතා කරන මොහොත වෙනවනොත් ඒ වෙනුවෙන් අපි ලෑස්ති වෙනවා. ඒක එල්ල ලොකු වැඩක්. ඒක ඇත්තටම කියනවා නම් අර කට්ටිය ගෙනල්ලා කරනවට වැඩිය අමාරුයි. මට මවලින් හිතුවා ලේසි වෙයි කියලා. මොකද ඊට වැඩිය අමාරු වෙලා තියෙන්නේ. විශේෂත්වයක් තියෙනවා කිසිම වර්ඩ් විනර් කෙනෙක් මේකට ෆිසිකලි සම්බන්ධ වෙන්නේ නැහැ. චූටි දෙයක් තියෙනවා කියන්න අවසන් කරන්න කලින් මම අර එක පොඩි දෙයක් කිව්වා පටන් ගන්නදීම මේ අවුරුද්දෙන් පස්සේ අපි ජාත්‍යන්තරයටත් යනවා කියලා. ඒ ගැන පුංචි පළවෙනි වතාවට ඕගලන්ට ඒකේ රහස කියන්නම්. මේ ඒ කියන්නේ අපි මුලින්ම මෙච්චර කල් අපි ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෝ ක්‍රීඩාවේ ප්‍රගමනයට හේතු වෙච්ච අයට විතරයි අගය කරේ. නමුත් මේ වතාවේ පළවෙනි වතාවට අන්තර්ජාතික සම්මාන 3ක් අපි සිල්ක් අවෝඩ්ස් දරා පිරිනමනවා. අපි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් කියන මහත්මයාට ලෝක ක්‍රීඩාව වෙනුවෙන් කරන මේ සේවය අගයලා අපි විශේෂ ජූරි ඇගයීමක් සම්මානයක් අපි යෝජනා කරා. මම තමයි ඇත්තටම ජූරි එකට අපි යෝජනා කරේ. ජූරියකින් ඒකමතිකව ඒක නිර්දේශ කරලා අපි තීරණය කරා ඒ සම්මාන පිරිනමන්න. ඒක අපි දැනුම් දුන්නා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට. සතුටුයි කියන්නේ ඒගොල්ලෝ ගොඩක් ඉහළින් මේ සම්මානය පිළිගත්තා. ඒක මට නිල වශයෙන් විද්‍යුත් පැල හරහා මාට ඒ දේ දැනුම් දීලා තියෙනවා. ඉතින් මම ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට දකින්නේ. මොකද අපි හැමතිස්සෙම තේජානි අපි ජාත්‍යන්තරයෙන් ගෙන සම්මාන ගැන අපි කතා කරනවා. අපි කවදාකවත් රටක් විදිහට අපෙන් ජාත්‍යන්තරයට සම්මානයක් දීලා තියෙනවද කියලා විශේෂයෙන් ක්‍රීඩාව පැත්තෙන් නම් මම දන්නේ නැහැ. අපි එහෙම දීලා නැහැ. ඉතින් ඒකත් අපේ රටට ගෞරවයක්. අපේ රට ගැන ඒගොල්ලෝ හොයයි ඊට පස්සේ දැන් මේ සම්මාන ගැන උනත් ඒගොල්ලෝ හොයලා තමයි මේවා. ඔව් දැන් අපි දන්නවා මේ ආතර්ශ්‍රී ක්ලාක් වගේ ප්‍රවීණයන්ට අපි සම්මාන පුරස්භාවයන් ප්‍රදානය කරලා තියෙනවා. උන් ඒක මහා ඉහළින් කතා කරනවා. ඉතින් අපිට ක්‍රීඩාවත් අපේ රටේ නම තව කොහේ හරි කියවන තැනක් එනවා නම් ඒක හරි. අනිවාර්යයෙන්. මොකද ඒකේ හරහා අපේ රටට කීර්තියක් ලැබෙනවා. සහ අපේ රටත් මට ඕන උනේ කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ලංකාවත් සම්මානයක් දෙන්න තරම් සුදුසුකම් තියෙන රටක්. ඒ කියන්නේ අපේ රටේ තියෙන අපේ අපේ තියෙන ප්‍රෞಢත්වය ලෝකයට ගෙනියන්න පුළුවන්
දෙයක් විදිහට මම එක දැක්කේ මම චකිතයක් තිබුණා අපේ සම්මානය පිළිගනීද නැද්ද කියලා. නමුත් ඉතාම සතුටුයි මොකද තව ආයතනයකටත් අපි දීලා තියෙනවා. එතකොට ඉහලින්ම ඒ ගෞරවය පිළිගත් රටටත් ස්තුතිවන්ත වෙලා. ඉතින් මම හිතනවා ඒක ගොඩාක් සතුටක්. අනිත් සම්මාන දෙක තව ආයතනයක් තමයි අර මම කලින් කිව්ව නෙල්සන් මැන්ඩෙලා මහත්මයා ආරම්භ කරපු ලෝරියස් වර්ල්ඩ් ස්පෝර්ට්ස් අවෝඩ්ස් කරන ලෝරියස් ෆවුන්ඩේෂන් එක අපි දුන්නේ ලෝරියස් ෆවුන්ඩේෂන් එකට. මොකද හේතුව මුළු ලෝකයේම තරුණයින් සහ ළමුන් වෙනුවෙන් සමාජ සේවා රැසක් කරන ආයතනයක් මුළු ලෝකයේම ජනප්‍රියයි. ලංකාවෙත් ව්‍යාපෘති කීපයක්ම තියෙනවා. ඒ විශිෂ්ට සේවය අගේලා අපි ලෝරියස් ෆවුන්ඩේෂන් ආයතනයටත් අපි සම්මානයක් දෙන්න තීරණය කරා. ඒගොල්ලොත් ඉතාමත් ඉහළින් ඒ සම්මානය පිළිගත්තා. ඊට අමතරව තව විශේෂ සම්මානයක් ලෝකේ තියෙනවා තේජානි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කෞතුකාගාරයක්. ඉතින් ගොඩක් අය ඔක දන්නවා වෙන්න පුළුවන්, ගොඩක් අය නොදන්නවා වෙන්න පුළුවන්. ලෝකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ගැන කවුරු හරි ස්ටඩි කරන්න ඕන නම් ඩුබායි වල තියෙනවා වර්ල්ඩ් ක්‍රිකට් මියුසියම් එකක්. ඒ වර්ල්ඩ් ක්‍රිකට් මියුසියම් එක තනි පුද්ගලයෙක්ගේ හොබි එකක් විදිහට පටන් ගත්ත දෙයක්. එතුමා ඉන්දියානු ජාතිකේ ශ්‍යාම් බාතියා කියලා. එතුමාට අපි ඒ කියන්නේ ලෝකයේ ක්‍රිකට් හෙරිටේජ් එක වෙනුවෙන් කරපු අද්විතීය මෙහෙවර ප්‍රශංසා කරලා එතුමාටත් අපි සම්මානයක් දෙන්න තීරණය කරා. එතුමාත් ඒ සම්මානය ඉතාමත් ඉහළින් පිළිගත්තා. ඉතින් මම මේ හරහා කියන්න යන්නේ දැන් ඉදිරියේදී අන්තර්ජාතික තලයේත් ශ්‍රී ලංකාවේ තියෙන සිල්ක් අවෝඩ්ස් එකෙන් ලැබෙන සම්මාන ගැන අන්තර්ජාතික තලයේත් කතා බහට ලක් වෙයි. එතකොට සිල්ක් අවෝඩ් සෙරමනි කියන්නේ අන්තර්ජාතික සම්මාන වලක් හා සමාන වටිනාකමක් දෙන්න පුළුවන් සම්මාන. අනිවාර්යයෙන්. ඒක තමයි මගේ අර සිල්ක් අවෝඩ්ස් පටන් ගන්නකොට තිබුණ ලොකුම ගෝල් එක. කවදා හරි මේ සිල්ක් අවෝඩ්ස් කියන එක අපේ රටේ එකක් නෙමෙයි ජාත්‍යන්තර ක්‍රීඩා සම්මාන උළෙලක් තැනට ගෙනියන්න. ඉතින් ඒකේ පළවෙනි පියවර තිබ්බේ මේ වර්චුවල් අවෝඩ් සෙරමනි එකෙන් 2020 මම හිතනවා ඒකට ලබන අවුරුද්දේ ඉඳලා අපි ජාත්‍යන්තරයටත් යනවා. ඒ ගැන මුලින්ම කියන්න ලැබුණෙත් ස්පෝර්ට් හබ් වලින් අනිවාර්යයෙන් පළවෙනි වතාවට කිව්වේ මෙතනින් තමයි. මෙදා හදාගත්තට ඉතින් එහෙමනම් එළඹෙන වර්ෂය ක්‍රීඩාවත් එක්ක බොහෝ දේවල් කරන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ දෙසැම්බර් 30 වෙනිදා සිල්ක් අවෝඩ් සෙරමනි බලන එකේ වටිනාකම මේකයි. දැන් මේ අවුරුද්දේ වැඩි ක්‍රීඩා තරඟ තිබුණේ නෑනේ. එතකොට ඇත්තටම මොනවා වෙනුවෙන්ද වැඩි අවධානයක් යොමු වුනේ? ඔන්න ඕක තමයි අපිට තියෙන ප්‍රහේලිකාව. මේ ප්‍රහේලිකාව බැලුවාම තේරෙයි ගොඩක් අගයන්ට තිබිච්ච අවුරුද්දක් මේක කියලා. අන්න ඒ නිසා බලන්න ලෑස්ති වෙලා ඉන්න. අපිත් පුළුවන් වුණොත් ලයිව් එකක් දෙන්න බලන්නම්. බොහොම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි මේ අද අපේ ආරාධන පිළිගෙන ආවට ස්පෝර්ට් ඉන්ෆෝ ආයතනයේ වගේම ඔබ දන්නවා මේ සිල්ක් අවෝඩ් සෙරමනි ගැන කතා කරනකොට එහි නිර්මාතෘතුමා අපිත් එක්ක අද එකතු වුණේ තිලාන් රංගන. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ස්පෝර්ට් හබ් අපිත් එක්ක අද එකතු වුණාට. අයබෝවන්.